සම්භාවිතාවය මම කලින් සෙෂන් එකේ කිව්වා සම්භාවිතාවය සාමාන්‍ය වලට එන්නේ B part එකේ applied paper එකේ අපි ගත්තොත් PO අපි දන්නවා first paper එකේ PO එකෙන් second paper එකේ එන්නේ applied paper. මේ paper එකේ A part එකේ 9 වෙනි ප්‍රශ්නේ සහ new syllabus එකේ B part එකේ 17 වෙනි ගානේ A කොටස. එතකොට මම ගිය සතියේ මේ A part එකේ ප්‍රශ්න කරන විදිය සාකච්ඡා කරලා ප්‍රශ්න කිහිපයක් කරා. මම මේ සතියේ සම්භාවිතාවයේ මූලික හඳුනා ගැනීමට අමතරව තව එක තියරි එකක් තියෙනවා බේස් ප්‍රමේය. ඒ බේස් ප්‍රමේය අනුසාරයෙන් තමයි ගොඩක් වෙලාවට මේ B part එකේ ගණන් එන්නේ. ඉස්සර නම් රුක්සරාන් අනුසාරයෙන් වගේමත් ආව රුක්සරාන් සහ සමහරක් වෙලාවට රුක්සරාන් නුයි තවාවේ කියන්නේ තව මේ කොටු සටහන් කියලා තිබ්බ. ඒ වගේ ග්‍රැෆිකල් මෙතඩ් එකක් තිබ්බ. නමුත් නිව් සිලබස් එකේ ඒ ටික ඉවත් කරලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ මුල් සම්භාවිතාව ලැබෙන්න විතරයි. ඒක රුක්සරාන් ඔයගොල්ලන්ට ගාන හිතන්න ලේසියි විදිහට ගණන් හදන තොරතුර කියලා දෙනවා. එතකොට අපි බලමු මොකක්ද මේ බේස් ප්‍රමේය කියන්නේ කියලා. අපි කලින් කිව්වා අපි ඕනම වෙලාවක සම්භාවිතාවයේ ගාන කතා කරනකොට අපි කතා කරනවා නියති අවකාශය කියලා එකක් ගැන. නියති අවකාශය කියන්නේ අපි සලකන අවස්ථාවේදී විය හැකි සියලු සිදුවීම් වලට කුලකය අපි නියති අවකාශය කියලා කියනවා. එතන මෙන්න මේ කියන නියති අවකාශයේ අපි විභාජනයක් කියලා දෙයක් සලකනවා බේස් ප්‍රමේය ගැන කතා කරන්න යනවා. දැන් බලමු මොකද්ද මේ විභාජනයක් කියන්නේ කියලා. ටීචර්ස් ගයිඩ් එකේ විභේදනය කියලා තියෙනවා මේක. හරි? මම ගත්තොත් ඔය ආකාරයේ නියත අවකාශය විභාජනයක් කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. මෙයාගේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වූ උපකුලක සමූහය. ඒ කියන්නේ මෙයාව සම්පූර්ණයෙන්ම කෑලි වලට කඩනවා මේ ආකාරය. මෙහෙම ලස්සන හැඩම් වෙන්න ඕනේ ඕනම ආකාරයේ කෑලි වලට කඩනවා. මේ එකටමම කියනවා මෙයාගේ විභාජනයක් කියලා. B1 B2 B3 ඔහොම සාධාරණ විදිහට BI කියලා. දැන් මේ විභාජන වල ලක්ෂණය තමයි මෙයා සම්පූර්ණ නියත අවකාශයම කවර් කරනවා. ඒ කියන්නේ මේ එක පොඩි කොටුවකටවත් අහුවෙන්නේ නැති කොටසක් නියත අවකාශය ඇතුලේ නැහැ. හැම මේ නියත අවකාශ සිදුවීමක් ඉන්නවා නම් ඒ හැම එක්කෙනෙක්ම මේ එක කොටුවකට හරි අයිති. දෙවෙනි දේ තමයි මේ චූටි කොටු දෙකකට පොදු කුලකයක් තියෙන්න බෑ. ඒකට මේ චූටි මේ විභාජන පොඩි කෑල්ලක්නේ. මේ පොඩි කෑලි දෙකකට පොදු අවයව ටිකක් තියෙන්න බෑ. විභාජනයක් කියන දෙයක් දකින්න සරල අවස්ථාව තමයි නිකන් කේක් කෑල්ලක් කැපුවා වගේ. කේක් කෑල්ලක් කැපුවම ඒ කේක් කෑලි දෙකකට පොදු ටිකක් තියෙන්න බෑනේ. ඔය කේක් කෑලි දෙකක් අතර පස්සේ මේක කපලි ඉවර වෙලා කේක් කෑලි දෙකට පොදු ටිකක් තියෙන්නේ නැන්නේ. මොකද මේක කන එක මේකෙන් ටිකකුත් වෙන්නේ නැහැ. මේක කන එක අර ඒ කේක් කෑල්ලට ඇදිරික් කරනවා. මේක කේක් කෑල්ල කන එක අර කේක් කෑල්ලට ඇදිරික් කරනවා. හැබැයි දෙන්නම පොදු ටිකක් නැහැ. ඒ වගේ තමයි විභාජනය. විභාජනයෙන් කේක් එකක් කපලා වගේ. සම්පූර්ණ නියත අවකාශයේම කෑලි කෑලි වලට කඩලා තියෙනවා. ඒ චූටි කෑලි දෙකක් ගත්තොත් ඒ දෙන්න අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වෙනවා. එතකොට අපි කරන්නේ මෙහෙමද? දැන් මේ වගේ විභාජනයක් තියෙන තැනක අපි නියත අවකාශයේ A කියලා සිද්ධියක් සලකනවා. හරිනේ? අපි දන්නවා සම්භාවිතාවයේ මූලික අර්ථ දැක්වීමට අනුව නියත අවකාශය අපි දන්නවා නියත අවකාශයට අනුව අපි කියන්නේ මෙහෙමද? PA කියන සිද්ධිය කියන්නේ A කියන සිද්ධියට අයත් සිදුවීම් ගණන බෙදීම නියත අවකාශයට අයත් සිදුවීම් ගණන. මෙන්න ප්‍රත්‍යක් වේ සම්භාවිතාවේ පෞරාණික අර්ථ දැක්වීමෙන් PA අපි අර්ථ දැක්වේ මේ ආකාරය. මම දැන් ගන්නවා බලන්න මේ කරන දේ. මම නියත අවකාශයෙන් ගැන හැමම ලියනවා. මම NA කියන එක්කෙනා එනද A ගේ සිද්ධිකරණ කියන එක්කෙනා මම මෙහෙම ලියනවා. N
A ඡේදනය B1 ධන n A ඡේදනය B2 ධන තිප්පේලියක් n A ඡේදනය Bn මේ Bn කියන්නේ විභාජනයේ ඉන්න උපකුලක ගන්න. දැන් බලන්න A ගේ අවයව ගාන කියන්නේ මම පාඩ කරනවා මේ පුංචි විභාජනයන් සහ A කුලකයේ අතර ඡේදනය. දැන් මට කියන්න මම මේ විභාජන නියම ප්‍රකාශයේ මෙහෙම කෑලි වලට කඩලා නම් තියෙන්නේ ඒ එක් එක් විභාජනය සහ A කුලකයේ අතර ඡේදනයන් ගත්තොත් මේ අපි ගත්තොත් මෙන්න මේ හැමතිස්සෙම BI BJ කියන එක්කෙනා සමාන වෙනවා ශූන්‍ය කුලකයකට. ඒ කියන්නේ B1 සහ B2කට ඡේදනයක් තියෙන්න බෑ. ඒ කියන්නේ BI සහ BJ කට වෙනස් මේ වගේ චූටි කෑලි දෙකකට ඡේදනයක් තියෙන්න බෑ. ඒක නිසා දැන් මෙයා කට්ටිය මොන නියදේවක අවශ්‍යම ආවරණය කරන හින්දා මම A කියන කුලකයක් අරගෙන A කියන කුලකයත් එක්ක ඡේදන ගන්නවා මේ පුංචි කුලකයන්. එතකොට ඒ පුංචි කුලකයන් එක ගන්න ඡේදනවල ඉන්න අවයව ගණන් වල එකතුව ගත්තොත් ඒ වල මුළු අවයව ගන්නට සමාන වෙන්න ඕනේ නේද? මම මේ පුංචි A වලට සහ පුංචි කොට වල අයිති වෙන අවයව ටික අරන් වෙන වෙනම එකතු කරොත් එයාව A කුලකේ අවයව ගන්නට සමාන විය යුතුයි. මම මෙයාව වරන් ගිහිල්ලා දානවා මෙතනට. මට එනවා මෙයා සමාන n A ඡේදනය B1 ධන n A ඡේදනය B2 ධන තිප්පේලියක් වෙනවා. මට මේ මෙතනින් PA කෙනෙක් කෙනාව ලියා ගන්න පුළුවන්. මම මෙයාව තමයි මෙතනට ආදේශ කරේ. මට PA කෙනෙක් කෙනාව ලියා ගන්න පුළුවන් මෙතනින් වෙන වෙනම බෙදන්න. මොකද මට හරියලා මේ වෙන වෙනම බෙදන්න පුළුවන්. මට එනවා P A ඡේදනය B1 ධන P A ඡේදනය B2 ධන තිප්පේලියක් P A ඡේදනය Bn. මට මෙයාව සරල කරලා ලියන්න පුළුවන් සිග්මා I සමානයි 1 සිට n දක්වා P A ඡේදනය BI. හරි. දැන් බලන්න මට මෙන්න මේ සිදුවීම මෙහෙම ලියන්න පුළුවන්. P BI සිදුව ඇති විට AI සිදුවීමේ සම්භාවිතාව මෙයා සමාන වෙනවා P A ඡේදනය BI බෙදීම PBIට. මම PA ඡේදනය BI උක්ත කරොත් මට එනවා PA ඡේදනය BI කියන්නේ සිග්මා I සමාන 1 n දක්වා PA ඡේදනය BI කියන්නේ P BI සිදුව ඇති විට BI සිදුව ඇති විට A සිදුවීමේ සම්භාවිතාවය වතාවක් P BI වෙනවා. මම මෙයාව මේ පැත්තට දානවා. කොහේ ඉඳන් සමානලම තියෙන්නේ. මම ඉතින් දැන් පල්ලෙහාට ලිව්වේ. BI සිදුව ඇති විට A සිදුවීමේ සම්භාවිතාවය කියන එක්කෙනා PBI ගෙන් වැඩි වුණොත් මට එනවා P A ඡේදනය BI කියන එක්කෙනා. ඉතින් ඒ කට්ටියව නම් මම එකතු කරොත් මට හම්බ වෙනවා PA. මම මේ ගොඩනගන්න යන්නේ මුළු සම්භාවිතාව පිළිබඳ ක්‍රමය. මෙතනට එන්න මෙයාව දාන්න. ඊට පස්සේ මම බේස් ප්‍රමේයයේ සමීකරණය ගොඩනගනවා. සමීකරණය ගොඩනගනවා කියලා ගණන් හදන්න බෑ. හරි? මම ඔප්පු කිරීම කරන්නේ විභාගයේ තියෙන නිසා මේ විභාගෙට අහන්න නැහැ. හැබැයි මේක ගොඩනගන විදිය දැනන් ඉන්න එක ඕගොල්ලන්ට වටිනවා. මොකද මම ගාන විස්තර කරනකොට මේකත් එක්ක මේක දැකලා තිබ්බට පස්සේ කියන දේ හොඳට තේරෙනවා. නැත්තම් නිකම්ම මම සමීකරණ දුන්නා නම් මොකද්ද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. හරි? ඒ නිසා ගාන හොඳට තේරුම් අරගන්න මේ දේවල් ගොඩනගෙන ඉඳි ප්‍රමාණවත් වෙනවා. තේරෙන්නේ නැති වෙයි. ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිව මේක සටහන් කරගන්න. මේ පැහැදිලිව මේ දේ අහන්න. මම ගාන හදද්දී ප්‍රායෝගිකව කියන මොකද්ද මේ වෙන්නේ කියලා. එතකොට මම ගාන ප්‍රායෝගික අවස්ථාවක් එක්ක කතා කරනකොට ඕගොල්ලන්ට තේරෙනවා ඇත්තටම මේ මොකද්ද වෙන්නේ කියලා. එතකොට හොඳටම සම්භාවිතාව පාඩම තේරෙනවා. නැත්තම් වෙන්නේ නිකන් ඕගොල්ලෝ අහන් ඉන්නවා කිසිම දෙයක් අන්තිමට තේරෙන්නේ නැති වෙනවා. එහෙම වැඩක් නැහැ. මෙතනට ටක්කල මේක සටහන් කරගන්න. විනාඩියක් දෙන්න. ඊට පස්සේ මම බේස් ප්‍රමේයේ මූලික සමීකරණය ගොඩනගලා විභාග මට්ටමේ ගණන් හදන විදිය කියනවා. මොකද අන්තිමට වැඩගත් වෙන්නේ විභාග ඊට පස්සේ ලකුණු. ගාණක් හිතන විදිය මුල ඉඳන් සරලව මම කියලා දෙනවා. පුංචි සිද්ධාන්ත වලින් පටන් අරගෙන විභාග මට්ටමේ ගාණක් ඉවර කරන විදිය සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. ඒකට ඉස්සෙල්ලා මේ සිද්ධාන්ත ටික හරියට සටහන් කරගන්න. විනාඩි 10කින් විතර සිද්ධාන්ත ඉවර වෙනවා. ඊට පස්සේ මම පියවරෙන් පියවර ගාණක් හිතන හැටි පැහැදිලි කරනවා.
ගලයා හරිද? ගන්නකොට මේ බයිනවා මේක මේ ඔප්පු කරන්න කියලා විභාගෙදී අහන්නෙත් නැහැ. සහ මේ ඔප්පු කිරීම හැබැයි ඔප්පු කිරීම මේක එන හැටි පොඩ්ඩක් ඔයගලන්ට මතක තියාගන්න මේ සංකේත සමාගම පොඩ්ඩක් අවුල් වෙයි. ඇත්තම කතාව ගානකදී ඔයගලන්ට අමාරු වෙන්නේ බේස් ක්‍රමය අරගෙන දැන් බේස් ක්‍රමයක සමීකරණයට ඒකත් ඉන්නේ මේ වගේ සමීකරණයක්. මේ සමීකරණේ ආදේශ කරන්න ඕනේ මොනවද කියන එක හිතාගන්න. ඒක තමයි අමාරු. ඒක නිසා මේක ඔයාලට දැම්ම තේරෙන්නේ නැහැ. හැබැයි මේක සටහන් කරගත්තොත් බේස් ගානක් හදනකොට මේක කියන්නේ මම ගානක් හදනකොට මම මේ සමීකරණේ දාන්නේ දෙන්නේ මේ කියනවා. මම කියන්නේ ගාන කියවලා කොහොමද ගාන තේරුම් අරගෙන සම්භාවිතාවයේ තියරි පාවිච්චි කරලා ගාන හදන්නේ. හරි? මේක එකපාර තේරෙන්නේ නැහැ. මේක මතක තියාගන්න අපි ෆිසික්ස් වල v සමාන u ධනේ t දානවා වගේ බේස් ප්‍රමේය සහ සම්භාවිතාවයේ සමීකරණ ගානට දාන්න බෑ. හරි? සම්භාවිතාවේ සිද්ධිය තේරුම් අරගෙන සිද්ධියට අනුරූපව අපි යෙදීම කරන්න. දැන් v සමාන u ධනේ වල ගාන කෙලින්ම කියනවා. ආරම්භ ප්‍රවේගය අවසන් ප්‍රවේගය ත්වරණය කාලය කෙලින්ම කියනවා. සම්භාවිතාවේ කෙලින්ම කියන්නේ සිද්ධි ටික අපිම නිර්වචනය කරගන්නවා. හරි? ඒක හරියට තේරුම් ගත්තොත් සම්භාවිතාවේ නිකම්ම යනවා. තගල යන හරි. හරිද? 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 ළඟට තව යවන්න. කන්දල් යන්න. වැඩි වෙලා ගන්න එපා අපරාධ. ඔක තමයි උගන්වන්න ඕනේ මේ සමීකරණ නෙමෙයි ගන්න. මේ සමීකරණ නෙමෙයි මට උගන්වන්න ඕනේ. මට උගන්වන්න ඕනේ මේ අද පැය එකව පැය දෙකම ආරම්භ වෙන පුත්‍ර ක්ලෑස් කියලා. ඒ වෙලාව ඉවරනකොට මෙතන ඉන්න හැමෝටම දැන් පස් දෙනෙක් ඉන්නේ පස් දෙනාටම සම්භාවිතාව හොඳට පුළුවන් වෙලා තියෙන්න ඕනි බා මට්ටමේ ගන්නත්. ඒක තමයි මගේ ඉලක්කය. මේ ඉලක්කයට මේ මම මේක කරනකොට විශේෂ දිශ මේක තියෙනවා. හරි මේක උදාහරණ දෙන්න මොකද? විශේෂ දිශ තියෙන උගන්නන්න එතකොට ගණන් කරන්න යන්න බෑනේ. ඉස්සෙල්ලම දැන්. හරි? ඊපස්සේ මම දැන් රෙකෝඩින් එකත් 60 දෙනෙක් වයි බලලා තිබ්බා. හරිද? අන්තිම පාර බලලා දැන් කී දෙනෙක්ද දන්නේ? right. මම දැන් මේ ගම කරනවා කරන වෙලාව ඇති. මෙහෙම සී. මම දැන් හොයාගත්තා. PA සමානයි සිග්මා I සමානයි 1 සිට n දක්වා P A ඡේදනය BI වතා ඒ ඡේදනය P BI සිදුව ඇති විට A සිදුවීමේ සම්භාවිතාව වතාවක් PBI කියන. හරි? මේකේ B1 B2 සිට Bn කියන්නේ ඔමේගා නියති අවකාශයේ විභාජනයක්. ගොඩක් විභාජනයක් කියලා තමයි ඉන්නේ. වචනේ මට හරියටම ෂුවර් එකක් නැහැ. ටීචර්ස් ගයිඩ් එකේ ඕගොල්ලෝ කඩුත් එකේ තියෙන්නේ විභේදනයක් කියලා. හරි? සාමාන්‍යයෙන් මට නම් ඉගෙන ගත්ත විභාජනයක් කියලා තමයි මේකට තමයි තිබ්බේ. දැන් ටීචර්ස් ගයිඩ් එකේ විභේදනයක් කියලා. කොහොමද මේක කියන පාර්ටිෂන් එකක්. හරි? ඉංග්‍රීසියෙන් කියන ටර්ම් එක පාර්ටිෂන්. ඒතර පාර්ටිෂන් කිව්වම විභාජනයේදී මේ තමයි සිංහල දෙන මට ලොකුවට මට වචන දෙක වෙනස තේරෙන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් කියන මොකද පාර්ටිෂන්. මොකද ඉංග්‍රීසි වල එහෙම ලොකුවට වචන වල ප්‍රශ්න නැහැ. ඉංග්‍රීසියෙන් කියන්නේ මේකට අපි පාර්ටිෂන් එකක් කියලා. හරි? හරි. දැන් බලමු බේස් ප්‍රමේය මොකක්ද කියන්නේ කියලා. බේස් ප්‍රමේය කියන්නේ මොකුත් නෙමෙයි. බේස් ප්‍රමේය කියන්නේ මේක. P BI A. ඒ කියන්නේ A සිදුව ඇති විට BI සිදුවීමේ සම්භාවිතාව. මෙයා සමානයි අපි කලින් දන්න දේ P A
A ඡේදනය BI යට PA. හරි. කලින් අපි කරපු යෙදීම කළා මට උඩ එක්කලා වල යන්න පුළුවන්. P BI සිදුව ඇති විට A සිදුවීමේ සම්භාවිතාවය වතාවක් PBI බෙදීම PA කියන්නේ මෙයාව ආදේශ කරන සිග්මා I සමානයි 1 සිට n දක්වා P A බෙදීම B මම මෙතන B J කියලා ගන්නවා නැත්නම් ඔයගොල්ලන්ට පැටලෙනවා ඔක. ඉතින් J කියලා ගන්න BJ මෙතන BI කියනවා ගන්න PI PBI. හරි මම මෙතන J කියලා ගත්තා නැත්නම් මෙතන ඇවිල්ලා පැටලෙනවා. හරි මෙතන මම J කියලා ගන්නවා. මොකද නැත්නම් මෙතන I එකයි මෙතන I එකයි පැටලෙනවා. හරි මෙන්න මේ ප්‍රකාශනයට අපි කියනවා බේස් ප්‍රකාශ ප්‍රමේයයෙන් අපිට හම්බෙන ප්‍රකාශන P PJ බෙදීම A. මෙන්න මේක තමයි බේස් ප්‍රමේයේ ප්‍රකාශනය. දැන් ඕගොල්ලෝ ස්ක්‍රීන් එක දිහා බලාගෙන දැන් මා පේන නිසා මන් දිහා කන්නාගේ බලන්න බෑ මොකද්ද මේ ප්‍රකාශනය කියලා. හරි මේකේ එකපාර වෙලවම තේරෙන්නේ නැහැ. මේක පාඩම් කරන් ගිහිල්ලා ගානකදී මේක දාන්න ඊට දාන්න බෑ. හරි දාන්න නම් බෑ. දාන්න යන්නත් එපා දාන්නත් බෑ. හරි මේ ඒක දාන විදිය මම කියලා දෙන්නම්. මේක දාන්න බේස් ප්‍රමේය කියන්නේ මෙන්න මේ ප්‍රකාශනයට. දැනට ඔබ තමයි දෙන්නේ. හරි බේස් ප්‍රමේය කියන්නේ මේ ප්‍රකාශනයට. මේක එන්නේ විදිය මම ප්‍රායෝගික යෙදීමක් එක්ක කොහොමද කරන්න කෙනෙක් කියලා දෙන්න. හරි ඒක තමයි ඔයගොල්ලෝ දැනගන්න. v සමාන u ධන ad පාඩම් කරනවා වගේ v වර්ගය සමාන u වර්ගය ධන 2is සමීකරණය පාඩම් කරන්න කියලා දානවා වගේ මේක දාන්න බෑ. හරි පොඩින්ම කියනවනම් අනුකලනයක ආදේශ දානවා වගේ මේක දාන්න බෑ. ඒක වෙනම ඉගෙන ගන්න. දාන්න. අකල මේකේ පොඩ්ඩක් ඉස්සෙල්ලා ගාන කියවන්න. ඔයගොල්ලෝ කව තියෙනවා නම් පාස් පේපර් එකකින් පෙරලා ගන්න පුළුවන්. නැත්නම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් පයි ගහ ගන්න. ඔයගොල්ලෝ කව ගන්න නැත්නම් පොඩ්ඩක් ගාන කියවන්න. මොකද්ද මේක කරන්නේ? ඔය තියෙන 2018 අවුරුද්දේ විභාගෙට ආපු 17 වෙනි ගානේ ඒ කොටස. ලකුණු 75ක විතර කොටසක්. හරි. try එකක් කරන්න. පොඩ්ඩක් කියවලා බලන්න. අවුරුද්දේ A level paper එකේ 17 වෙනි ගානේ ඒ කොටස. හරි බලන්න. දැන් බලන්න මම මෙහෙම ගන්න ඕනේ. මුලින්ම ගාන ඉස්සෙල්ලා කියව ගන්න ඕනේ. ගාන කියවන්න ඉස්සෙල්ලා ආයතනයක එක්තරා රැකියාවකට අයදුම් කරන සියලුම අයදුම්කරුවන් අභියෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටීම අවශ්‍ය වේ. මෙම අභියෝග්‍යතා පරීක්ෂණයෙන් A ශ්‍රේණියක් ලබන අය රැකියාව සඳහා තෝරාගනු ලබන අතර ඉතිරි අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දිය යුතුයි. අයදුම්කරුවන්ගෙන් 60%ක් A ශ්‍රේණි ලබන බවද ඒ අයගෙන් 140ක් ගැහැණු අය බවද සමීක්ෂණයකදී සොයාගෙන ඇත. සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන අයදුම්කරුවන්ගෙන් 10%ක් පමණක් තෝරාගනු ලබන අතර එයින් 70%ක් ගැහැණු අය වෙති. හරි. දැන් බලමු මේකේ සිද්ධිය ටික. පළවෙනියටම කියන සිද්ධිය තමයි අභියෝග්‍යතා පරීක්ෂණයෙන් ඒ සාමාර්ථයක් ලබා ගැනීම. පළවෙනි සිද්ධිය තමයි අභියෝග්‍යතා පරීක්ෂණයෙන් ඒ සාමාර්ථයක් ලබා ගැනීම.
හරිනේ. පළවෙනි සිද්ධිය තමයි අභියෝග්‍යතා පරීක්ෂණයෙන් ඒ සාමාර්ථයක් ලබා ගැනීම. ඉතින් සිද්ධියක නිර්වචනය කරනවා. දෙවෙනි එක තමයි මම ඒ කියලාම ගත්තා. ඔයාලට කැමති අපුලක් මේකට දාගන්න පුළුවන්. හරි? මම M කියලා ගන්නවා. අයදුම් කරු පිරිමි වීම. ඔය වගේ පිරිමි සහ ගැහැණු සම්බන්ධ දේවල් මේගොල්ලෝ කතා කරනවා. මම G F කියලා ගන්නවා. අයදුම් කරු ගැහැණු වීම. හරි? ඊට පස්සේ මම S කියලා ගන්නවා. සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීම කියන සිද්ධිය. ඊට පස්සේ මම ගන්නම්කෝ I කියන ඉන්ටර්විව් කියන මම S කියලා ගන්නවා සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වීම. දැන් ගානේ කියන දත්තයන් ටික මම ඉස්සෙල්ලා සාකච්ඡා කරගත්තා. පළවෙනි එක තමයි අභියෝගතා පරීක්ෂණේ ඒ සාමාර්ථයක් ලබා ගැනීම කියලා සිදුවීමක් ගැන ගානේ කියනවා. ඊට පස්සේ ආයුධම් කරු පිරිමි වීම සහ ගැහැණු වීම ගැන ඒගොල්ලෝ කතා කරනවා. මම කියන්නේ MF කියලා දෙයක් අතර නැත්නම් එකක් ගන්නත් පුළුවන්. හරි. මොකෝ M ආයුධම් කරු පිරිමි වීම M නම් M ඩෑෂ් කියන සිද්ධියෙන් කියවෙන්නේ පිරිමි නොවීම. හරි. ඊට පස්සේ I කියන්නේ සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීම කියන එක. S කියන්නේ සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වීම කියන එක. හරි? නැත්නම් මට මේ දෙකම ගන්නම්. ඊට පස්සේ දැන් මෙතන කියනවා සියලු මෙම අභියෝගතා පරීක්ෂණයෙන් A ශ්‍රේණියක් ලබනවලු 160ක්. දැන් මම අභියෝග්‍යතා පරීක්ෂණයෙන් ඒ සාමාර්ථයක් ලැබීම කියන එක සසම්භාවී සිද්ධියක් විදිහට සැලකුවා. ඒ කියන්නේ ඕනම අයදුම් කරුවෙක්ට ඒ සාමාර්ථයක් ලබා ගන්න තියෙන හැකියාව සමානයි කියලා උපකල්පනය කළොත් අභියෝග්‍යතා පරීක්ෂණයෙන් 160ක් ඒ සාමාර්ථ ගන්නවා කියන්නේ අහමු ලෙස එක් අයදුම් කරුවෙක් තෝරගත්තොත් ඔහුට ඒ සාමාර්ථයක් ලැබීමේ සම්භාවිතාවය 160ක්. 160ක් කියන්නේ මට ගන්න පුළුවන් ඒ කියන සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය 160යි. මේ විදිහට නේ 160ක් කියන්නේ 60 බෙදීම 100 තවත් විදිහකින් කියනවා 0.6. හරි. ඊට පස්සේ කියනවා සමහරවිට කරුවන්ගෙන් 100ට කේෂුවෙන් ලැබෙන බවද ඒ අයගෙන් 160ක් ගැහැණු අය බවද සමීක්ෂණයකදී සොයාගෙන ඇත. ඒතර මේ 160න් 100ට මට කියන්නේ අයදුම් කරුව සමත් අයගෙන් 140ක් ගැහැණු අය. ඒ කියන්නේ පරීක්ෂණය අභියෝග්‍යතා පරීක්ෂණය සමත් වෙච්ච අයම වෙන් කරලා ගත්තොත් ඒ අයගෙන් 140ක් ගැහැණු අය. ඒ කියන්නේ අභියෝග්‍යතා පරීක්ෂණය සමත්ව බව දීයත් නම් කියන්නේ සමත් බව දීයත් නම් කියන එක කියන්නේ මොකද? සමත්වයව තෝරගත්ත කියන්නේ මගේ නියදී අවකාශයේ ඉන්න හැම එක්කෙනාම අභියෝග්‍යතා පරීක්ෂණය සමත් වෙලා. ඒ අයගෙන් 140ක් ඉන්නේ ගැහැණු අය. ඒ දත්තේ එන්නේ P A අභියෝග්‍යතා පරීක්ෂණය සමත් වී ඇති අයගෙන් ගැහැණු අයෙකු වීමේ සම්භාවිතාවය එයා සමානයි 140යි 140 කියන්නේ 0.7. ඒ කියන්නේ අභියෝග්‍යතා පරීක්ෂණය සමත්ව ඇති බව දී ඇති විට ඒ කියන්නේ මම මගේ නියදී අවකාශය සීමා කරනවා අභියෝග්‍යතා පරීක්ෂණය සමත් ඇති අයට. ඒ අයගෙන් 140ක් තමයි ගැහැණු අය කියන්නේ. ඒ කියන්නේ A සිදු ඇති විට G සිදු වීම. ඒ කියන්නේ අභියෝග්‍යතා පරීක්ෂණය සමත් වී ඇති විට ගැහැණු අයෙකු වීම. 0.4යි. ඔන්න ඔය ටික තේරුම් ගන්න දත්ත ටික සාරාංශ කරගන්න එක තමයි සම්භාවිතාවේ ඉගෙන ගන්න තියෙන්නේ. ඊට පස්සේ කියනවා සම්මුඛ පරීක්ෂණ මූලික ආයුධ කරුවන්ගෙන් 110ක් පමණ තෝරා ගන්න ලබන අතර සරලයි P සම්මුඛ පරීක්ෂණ මුහුණ දෙන අයගෙන් සම්මුඛ පරීක්ෂණ මුහුණ දී ඇති විට තේරීපත් වීම මෙයා සමානයි 0.1.
මොකද සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන අයගේ 10% විතරයි තෝරගන්න. මම මේ තාම දත්තනික සාරාංශය කරනවා. ඒ 170ක් ගැහැණු අය වෙයි. ඒ කියන්නේ සම්මුඛ පරීක්ෂණය සමත්ව ඇති බව දී ඇති විට ගැහැණු අයෙකු වීමේ සම්භාවීතාවය 170. ඒ කියන්නේ 0.7. සම්මුඛ පරීක්ෂණයේ සමත්ව බව ඇති බව දී ඇති විට ගැහැණු අයෙකු වීමේ සම්භාවීතාවය 0.7ක් වෙයි. දැන් මම අහන්නේ මෙම රැකියාව සඳහා පිරිමි අයෙකු තෝරා ගැනීමේ සම්භාවීතාවය. ඒ කියන්නේ මගෙන් අහන්නේ මෙම රැකියාව සඳහා පිරිමි අයෙකු තෝරා ගැනීමේ සම්භාවීතාවය. මගෙන් අහන්නේ රැකියාව සඳහා පිරිමි අයෙකු තෝරා ගැනීම. හරි. ඔක්කොම මම එක තත්ත්වයක් මිස්සුණා. සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන අය කියන්නේ මෙයාගේ මුහුණ දෙන අයගෙන් 160ක් ඒ සාමාර්ථ ගන්නවා නම් ඉතුරු 140 තමයි සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන්න ඕන. හරි? ඒක නෝමල්. දැන් මම කියන්නේ රැකියාව සඳහා පිරිමි අයෙකු තෝරා ගැනීම. මට කියන්න පිරිමියෙකු තේරෙන්න පුළුවන් chances කීයක් තියෙනවද? එක අවස්ථාවක් තමයි අභියෝග්‍යතා පරීක්ෂණයේ ඒ සාමාර්ථයක් ලැබලා රැකියාවට සම්බන්ධ වෙන්න පුළුවන්. හරිනේ? මම ඒ සිදුවීම ගන්නවා මගේ අවශ්‍ය කරන සිදුවීම. ආනම MS කියලා ගන්නකො. හරි? PMS. මෙයාට සිලෙක්ට් වෙන්න දෙන එක විදිහක් තමයි අභියෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දීලා ඒකෙන් එයාව සිලෙක්ට් වෙන එක. හරිනේ? ඒක විදිහ. ඒ කියන්නේ අභියෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දීලා ඒ සාමාර්ථයක් අරගෙන ඉන්න පිරිමිය. හරි? රැකියාව සඳහා පිරිමි අයෙකු තෝරා ගැනීම. හරිනේ? ඒ කියන්නේ P A ඡේදනය M. ඒ කියන්නේ මේ දෙන්න වෙන්නේ රැකියා අභියෝගනයේ ඒ සාමාර්ථයක් ලබාගත් පිරිමියයි. සම්පූර්ණ දැන් මෙයා ඉන්නේ පිරිමි අයෙකු මේක තියෙන්නේ පිරිමි අයෙකු අභියෝග්‍යතා පරීක්ෂණයේ ඒ සාමාර්ථයක් ලබා ගැනීමේ සම්භාවිතාවය තමයි මෙතන තියෙන්නේ. හරි මේ තියෙන්නේ අභියෝගතාවට ඒ සාමාර්ථයක් ලබාගත් විට ඔහු පිරිමි අයෙකු වීම කියන එකයි අභියෝග්‍යතා පරීක්ෂණයකින් ඒ සාමාර්ථයක් ලබාගත් පිරිමි අයෙකු වීම කියන එකයි සම්පූර්ණයෙන් අවස්ථා දෙක. හරි මේ කියන්නේ අහඹුලස පිරිමියෙක් තෝරගත්තම ඒ පිරිමියා අභියෝග්‍යතා පරීක්ෂණයේ ඒ සාමාර්ථයක් ලබා ගැනීමේ සම්භාවිතාවය. හරි ඊළඟ එක එන්නේ දෙවෙනි එළමකට වුණා පුළුවන්. මොකද දැන් අපි දන්නවා අභියෝග්‍යතා පරීක්ෂණය ඒ සමතකේ කෙලින්ම සෙට්ලා. ආයෙ මුකුත් වෙන්නේ නැහැ. දෙවෙනියට එන්නේ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීලා සිලෙක්ට් වෙලා සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වෙලා ඒ සමත් වෙච්ච පිරිමි කෙනෙක්. ඒ කියන්නේ තව ඉන්න පුළුවන් සම්මුඛ පරීක්ෂණයෙන් සිලෙක්ට් වෙච්ච පිරිමි අය. ඒ කියන්නේ අපි මේ සිද්ධි ටික ගන්නොත් පිරිමි අය මෙහෙම ඉන්නවා. මේ ඉන්නවා ඒ සාමාර්ථ ගත්ත අය. මේ ඉන්නවා සම්මුඛ පරීක්ෂණයෙන් සිලෙක්ට් වෙච්ච අය. මෙයා උතුරින් ඉන්න ඕනේ. හරි? සම්මුඛ පරීක්ෂණයෙන් සිලෙක්ට් වෙච්ච අය. මේ යවන්නේ මෙන්න මේ ඡේදන දෙක. පිරිමි අයගේ අභියෝග්‍යතා පරීක්ෂණයට ඒ ගත්ත අයයි සම්මුඛ පරීක්ෂණයෙන් සිලෙක්ට් වෙච්ච අය. සරලයි. දැන් අපි මේ දෙන්නව හොයාගත්තා නම් හරි. දැන් උත්සාහ කරන්න මේ දෙන්නව හොයාගන්න. හරි? මෙතන ඔය ටික ලියා ගන්න. මෙතන උත්සාහ කරන්න PA ඡේදනයෙන් සහ PS ඡේදනයෙන් හොයාගන්න. හරි? මෙන්න මේවා තේරුම් ගන්න මොකද රැකියාව පිරිමියෙක් තෝරාගෙන ඉන්නේ පිරිමියෙක් කෙනා අභියෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දීලා ඒ සාමාර්ථයක් ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අභියෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දීපු ඒ සාමාර්ථයකුත් ගත්ත එක්කෙනෙක්. ඒ කියන්නේ ඒ ඡේදනයෙන් දැන් මෙතන කිව්වේ අභියෝග්‍යතා පරීක්ෂණයේ ඒ සාමාර්ථයක් ලබාගත් අයගෙන් තෝරගත්තු. මෙතන එහෙම එකක් කියන්නේ. මෙතන කියන්නේ අපි සම්පූර්ණ නීතියෙන් පිරිමියෙක් තෝරගත්තොත් ඒ පිරිමියා අභියෝග්‍යතා පරීක්ෂණයෙන් ඒ සාමාර්ථයක් ලබා ගැනීමේ සම්භාවිතාවය. මෙතනින් කියවෙන්නේ සම්පූර්ණ නීතියෙන් පිරිමියෙක් තෝරගත්තොත් සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වෙච්ච පිරිමි කෙනෙක් වීමේ සම්භාවිතාවය. දැන් මෙතන කිව්වේ
සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වෙච්ච අයගෙන් කෙනෙක් තෝරගත්තා. ඒ කියන්නේ මම දැන් තෝරගන්නේ මගේ සම්පූර්ණ නියතියෙන් නෙමෙයි. මම ඒකෙන් සම්මුඛ පරීක්ෂණේ සමත් වෙච්ච අය වෙනම අරන් එයාගෙන් තමයි තෝරගන්නේ. අවස්ථා දෙකක් හරි. මෙයා සහ මෙයා අවස්ථා දෙකක්. ওই දෙක බඩලා ගන්න එපා. ওই දෙක තමයි ඔයගොල්ලෝ එරට බඩලා. මේක සහ මේක. හරි. ඒ දෙක හරියට තේරුම් ගන්න හරි. මෙතනට දාන්න ඕනේ මොකද්ද සහ මෙතන දාන මේ දත්ත ටික සාරාංශ කර ගැනීම. මම ওই දෙකට දාලා ඊට පස්සේ සාමාන්‍ය විදිහට කරගෙන මේකට බේස් ප්‍රමේය දාන්න. මොකට සංකේතාත්මක බේස් ප්‍රමේය සමීකරණය ප්‍රායෝගිකව පාවිච්චි විදිහට පෙන්නන්න ඕන. මම මේක පෙන්නලා මේ ගානක් මම තව විදිහකට හදනවා. ඒක ඔයගොල්ලන්ට දෙවැත්තේ ලේසි විදිහට තෝරගන්න පුළුවන්. මෙතනට මේක ගොඩක් සංකේත වලට වරයි චුට්ටක් පැටලෙන්න පුළුවන්. හැබැයි බේස් ප්‍රමේය පාවිච්චි කරලා හදන්න කිව්වොත් ඕගොල්ලන්ට මෙහෙම යන්න වෙනවා. තව ලස්සන විදියක් තියෙනවා රුක් සරහන කියලා. මම ඊට පස්සේ ඒ විදිහට හදනවා මේක. රුක් සරහන විදිය ගොඩක් ලේසි. හරි. මේ වගේ නෑ. අපි බේස් ප්‍රමේය කරලා හිටපු නිසා මේක ඔබ සමහර කලාට බේස් ප්‍රමේය භාවිතයෙන් කියන වචනේ ගාන තිබ්බොත් මේ විදිහටම යන්න වෙනවා. හරි. නේද? Tanggal kalian, minat itu na, tanggal yan. හරිද? හරිද? අගලා අන්න හරිද ලියන්නේ වැඩද? හරි හරි මම මේක වගනවා මේක ලියන්නේ වැඩද මම මේක ඔයගොල්ලන්ට ෆොටෝ එකක් දාන්නම් කොකටත් chat එකට එතකොට වැඩේ ලේසි ඔයගොල්ලන්ට ඉතින්ම ලියා ගන්නත් පුළුවන් එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් එහෙම නැත්නම් වෙන ඔප්ෂන් එකක් නැහැ නේ so මේක ලියා ගන්න නැත්නම් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ පැත්තෙන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ
ඔයගොල්ලන්ගේ රිප්ලයි එක වෙනකොට නේ chat එක කරන්නේ නැත්නම් මට වින්ඩෝ දෙක මාරු වෙන්න චුට්ටක් අමාරුයි මේ ඔය ලැප් එකේ ඉන්න කැමරා එකත් කනෙක්ට් කරලා තියෙන්නේ. මම ෆොටෝ එකකුත් දැම්මා. ඒතර ඔයගොල්ලන්ට කාටද ලියා ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලන්ට ඒකෙන් නුඹ තමයි බලන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. right. මම මේ ටික මකනවා. මගේ ඉලක්කය එතන මම හිතුවේ PI නේ. PI. මගේ ඉලක්කය PA ඡේදනයෙන් සහ PS ඡේදනයෙන් සොයාගන්න. මම දන්නවා P A සිදුවේදී G සිදුවීමේ සම්භාවිතාවය කියන්නේ PA ඡේදනය G බෙදීම PA ට. මට මෙතනින් හොයන්න පුළුවන් PA ඡේදනය G කියන්නේ P A සිදුවේදී G සිදුවීමේ සම්භාවිතාවය කියන්නේ අභියෝගිතා පරීක්ෂණය සඳහා ඒ සාමාර්ථ ලබාගත් අය ඇතුළෙන් කෙනෙක් තෝරාගත්තම ඒ කෙනා ගැහැණු කෙනෙකු වීමේ සම්භාවිතාවය වතාවක් අභියෝගිතා පරීක්ෂණයට ඒ සාමාර්ථයක් ලබා ගැනීමේ සම්භාවිතාව. මම කෙලින්ම අකුරු වලින්ම යන්නම් මොකෝ කියන්නේ කිව්වොත් මට සෑහෙන වෙලාවක් යනවා. PG A සිදුවේදී විට G සිදුවීමේ සම්භාවිතාව වතාවක් PA. දැන් මෙයා බේස් ප්‍රමේය ගන්න. මෙතෙන් එනවා මේ මම මේ දෙන්නම දන්නවා 0.4 වතාවක් 0.6. මෙයා සමානයි 0.24. දැන් බලන්න. මට කියන්න අභියෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වෙච්ච කියන කුලකය. මෙන්න මේ කුලකය මම ඇන්දොත් එයාගෙන් ඔය A ඡේදන G කියන්නේ මෙයා න. ඔය G කුලකේ මම මෙහෙම ඉන්නවා කියලා ගන්න. එන ගැහැණු අය මේ ටික ගැහැණු. එහෙනම් ඉතුරු අය පිරිමි වෙන්නම ඕනේ නේද? අතරමැද ඉන්න බෑ. නේ? පිරිමි වෙන්නම ඕනේ. අභියෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දීපු අයගෙන් 0.4ක් ගැහැණු අය නම් ඉතුරු 160 පිරිමි වෙන්නම ඕනේ. ඒ කියන්නේ මම නිකන් මේක හොයලා පෙන්නන නැත්නම් කෙලින්ම ගන්නත් පුළුවන්. අභියෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දීපු අය අතුරින් 140ක් ගැහැණු නම් අභියෝග්‍යතා පරීක්ෂණේ ඒකත් අයගෙන් ඉතුරු 160 පිරිමි වෙන්න මෙපේ. සාමාන්‍ය දැනීමනේ. ඒ කියන්නේ මට මෙතනින් මොනවා ලියද හැකි මම මෙයාව ගත්තට පස්සේ උනා ගන්න පුළුවන් P A ඡේදනය M මෙයා සමානයි PA ඍණ PA ඡේදනය G මෙයා සමානයි 0.6 සමානයි 0.36. ඕක හොමන්න පුළුවන් නැත්නම් මෙතන ගන්න පුළුවන් කෙලින්ම මේ දත්තේ පාවිච්චි කරලා මෙයා සම්මුඛ පරීක්ෂණේ ඒකත් අයතුරින් පිරිමි කෙනෙක් සහමුලිත කෙනෙක් තෝරගත්තම එයා පිරිමීමේ සම්භාවිතාවය 0.6ක් වෙන්න ඕන. ඇයි? සම්මුඛතා අභියෝග්‍යතා පරීක්ෂණේ ඒ ගත්ත අයගෙන් 140ක් ගැහැණු කියන්නේ ඉතුරු 160 පිරිමි වෙන්න මෙපේ. සාධාරණ ඉන්නේ. මේක ඉතින් කරේ. එහෙම එක්ස්ට්‍රීම් කේස් දෙන වෙන්න බැරි. අපි එහෙම වෙනවා කියලා හිතමු 160. දැන් කියනවා අයියේ එහෙම වෙන්න බෑනි. එතකොට අසාධාරණයි කට්ටියකට එහෙම අවුලක් නැහැ. ස්වාභාවික ලෝකේ අපිට සිද්ධ තියෙනට පිරිමි කියලා ගන්න පුළුවන් විභාගෙ. හරිද? බලන්න. right. මෙතනට එනවා. දැන් මෙයාව හරිය. දැන් මෙයා. S ඡේදනේ දැන් මට කියන්න සම්මුඛ පරීක්ෂණයෙන් අර තර්කෙම දාලා සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වෙච්ච අයගෙන් 170ක් ගැහැණු කියන්නේ ඉතුරු 130 පිරිමි වෙන්න මෙපේ. ස්වාභාවික ලෝකේ සම්මුඛ පරීක්ෂණ සමත් වෙච්ච අයගෙන් මම අහඹුලස කෙනෙක් තෝරාගත්තොත් ඔහු පිරිමි කෙනෙක් වීමේ සම්භාවිතාවය සම්මුඛතා පරීක්ෂණේ 170ක් ගැහැණු කියන්නේ ඉතුරු 130 පිරිමි වෙන්නම ඕනේ. ඒ කියන්නේ මම මෙන්න මෙයාව හෙව්වොත් මම ගන්නවා P S ඡේදනය M කියන්නේ P S සිදු ඇති විට M සිදුවීමේ සම්භාවිතාවය වතාවක් PS. හරි. PS උත් මම දන්නේ නැත. හරි. PS උත් PS කියන්නේ PS නෙමෙයි. ඔව් PS කියන එක නා සම්මුඛ පරීක්ෂණේ සමත් වීමේ සම්භාවිතාවත් මම තාම හරියටම දන්නේ නැහැ. හරි.
PS කියන එක්කෙනා. එහෙනම් මම PS කියන එක්කෙනාවත් සොයාගත යුතුයි. හරි. PS කියන එක්කෙනා මම සොයාගත යුතුම වෙනවා. දැන් try එකක් දාන්න. PS හොයාගන්න. මෙතනට එන්න. මෙයාව ලියා ගන්න. මෙතනට එන්න PS ඡේදනයම දාලා මෙතනට දාගන්න. අපි මෙයාව දන්නවා PS ව හොයාගන්න ඕන. try එකක් දාන්න යාවා. මට තියෙන දත් එනවා මෙයා. අංගා මෙයා ඉන්නවා. කියන්නේ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන අයගෙන් 10% තමයි තෝරගන්නේ. try කරන්න. මෙතන පොඩි අවුලක් තියෙනවා. මේක තුන්පයි විස්තර කරන්න. එතන S නෙමෙයි එන්න ඕනේ. I ඡේදනයේ S. මම හිතුව කියන්නේ. බලන්න. මෙතන එන්න. දැන් මෙතන මෙහෙමයි. සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීලා ඒයින් සමත් වීම. සිලෙක්ට් කරනවා කියන එක. මෙතනට එන්නේ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීලා සමත් වෙච්ච අය. දෙන්නම වෙච්ච අය. හරිනේ? මොකද මෙතනට අපිට සම්මුඛ පරීක්ෂණේ සමත් වීම කියන එක විතරක් දාන්න බෑ. මොකද සමත් වීම කියන්නේ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීපු අයගෙන් තමයි 110ක් සමත් වෙන්නේ. ඒතර සම්මුඛ පරීක්ෂණයටත් මුහුණ දීලා ඒකෙනුත් සමත් වෙච්ච අයගෙන් 170ක් තමයි ගහනවා එන්නේ. අපිට මේක කන්ෆියුසින් පරිස්සමෙන් අපි අදාළම ඒක සුරුක්ෂණ ක්‍රමයක් නේ කරන්න ලේසි. ඊට පස්සේ මෙතනත් අයිචේදනයේ ඉස්සෙන මොකද? අයිචේදනයේ ඉස්සෙන්නේ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීලා සම්මුඛ පරීක්ෂණේ සමත් වෙච්ච කෙනා. සම්මුඛ පරීක්ෂණේ මුහුණ දීපු සහ ඒකෙන් සමත් වෙච්ච අය. මෙතනදී එන්නේ පරීක්ෂණයට සමත් වූ අය අතරේ 110ක් සමත් වෙලා තියෙනවා. මේ තියෙන්නේ මගේ නියදියේ අහම්බොලේ සමන් කෙනෙක් තෝරගත්තොත් ඒ තෝරගන්න එක්කෙනා සම්මුඛ පරීක්ෂණයට පෙනී ඉඳලා ඒකෙනුත් සමත් වෙච්ච අය. හරි මේක තියෙන්නේ සම්මුඛයෙන් මුහුණ දීපු අය අතරින් සමත් වෙන අය. එතන අදහස් දෙක පැහැදිලිව තේරුම් ගන්න. මෙතනට අයිචේදනයේ එන්න ඕන. හරි? හරි. එතන මෙයා සමානයි P M යට අයිචේදනය S. කියන්නේ අයිචේදනයේ සිදුවෙන M සිදුවීමේ සම්භාවිතාව වතාවක් P අයිචේදනයේ S කියන්නේ P S I සිදුවෙති පිට S සිදුවීමේ සම්භාවිතාව වතාවක් P යි. හරි මට මේව සමානයි කියලා ගන්න පුළුවන් මේ පැත්තෙන් ලියන්න මට ඉඩ මදි නිසා PM ඡේදනය I ඡේදනය S කියන්නේ 0.3 වතාවක් PS I සිදුවේ S සිදුවීමේ සම්භාවිතාව කියන්නේ 0.1 වතාවක් PI කියන්නේ 0.4යි මම කලින් හොයලා වෙන්නවා PI කියන්නේ 0.4 මෙයා 0.4ක් වෙනවා මෙයා 0.0.03යි මෙයා 0.0.1 වෙනවා හරි 0.3 වතාවක් 0.1 වතාවක් 0.7 මෙතනට 0.4 වතාවක් 0.1 වතාවක් 0.3 දැන් 0.3 වතාවක් 0.1 වතාවක් 0.4 0.1 වෙනවා ඕ නේ 0.1 වෙනවා 0.1 වෙනවා සුරු කරලා තර ප්‍රතිඵලය එන්නේ 0.01 දන 0.36 සමාන වෙනවා 0.37යි ප්‍රතිඵලය දාගන්න මේ දෙන්නගේ එකතුව තමයි අවසාන ප්‍රතිඵලයට එන්නේ පැහැදිලිව දාගන්න
හරිනේ මම මේක මකන්න. එතන මේ උත්තරේ එන්නේ PMS කියන එක්කෙනා 0.36 වතාවක් 0.0.12 මෙයා සමානයි 0.372ට. දෙවෙනි ගහන්නේ රැකියාවට තෝරාගෙන ලැබු පිරිමියෙකු අභියෝග්‍යතා පරීක්ෂණයට A ශ්‍රේණියක් ලබා දීමේ සම්භාවිතාවය සොයන. ඒ කියන්නේ මගෙන් ඔය අහන්නේ මෙන්න මෙයා සිදු වෙති විට PMS කියන එක්කෙනා සිදු වෙති විට අභියෝග්‍යතා පරීක්ෂණයට ඒ සාමාර්ථයක් ලබා ගැනීම. හරි. දැන් මට කියන්න මම ගත්තොත් සම්මුඛ පරීක්ෂණයට තේරීපත් වෙච්ච පිරිමියක්. ආකාර දෙකකින් ඉන්න පුළුවන්. එක කට්ටියක් ඉන්නවා අභියෝග්‍යතා පරීක්ෂණයට ඒ සාමාර්ථයක් කරගෙන සමත් වෙච්ච අය. ඒ කියන්නේ ඒ කට්ටියම ගාණක් වෙන්නුවේ ඒ ඡේදනය M කියලා. අභියෝග්‍යතා පරීක්ෂණයට ඒ සාමාර්ථයක් ගත්ත පිරිමියක්. අනිත් අය ඉන්නවා අභියෝග්‍යතා පරීක්ෂණයට ගන්න බැරි වෙලා සම්මුඛ පරීක්ෂණයට ගිහිල්ලා ඒ එකක් ගත්තා. හරි? සම්මුඛ පරීක්ෂණයට ගිහිල්ලා ඒ එකක් ගත්තා. හරි? මෙතන ඇත්තට වෙන්න ඕනේ S ඡේදනයමුත් නෙමෙයි I ඡේදනේ S ඡේදනේ. හරි? පොඩ්ඩක් නොටේෂන් එක පොඩි අවුලක් ඒක එහෙම තියාගන්න. හරි? මේ මෙතන ඉන්නේ සම්මුඛ පරීක්ෂණයටත් ගිහිල්ලා ඒකෙන් සමතුත් වෙච්ච පිරිමියක්. දැන් මේ තියෙන්නේ විභාජනයක්. මගේ මේ MS කියන සිද්ධියේ විභාජනයක්. ඉතින් බේස් ක්‍රමයෙන් කියන්නේ මෙහෙම එකක් තියෙනවා නම් මෙයා සමාන වෙනවා මෙයාගේ ප්‍රතිඵලය සමාන වෙනවා මෙයා මට කියන්නේ රැකගතව පිළිමේ අභියෝග්‍යතා පරීක්ෂණයට ඒ ශ්‍රේණිය ලබා දීමේ සම්භාවිතාවය සොයන. තෝරාගත්ත අයෙකු මෙයා වීමේ සම්භාවිතාවය. හරි. මෙයා සමානයි P A ඡේදනය M වතාවක් මට මෙහෙම ගන්න පුළුවන්. මට මෙයා ගන්න පුළුවන්. මේක අනිත් පැත්ත ගන්නවා. P A ඡේදනයේ M විට MS අභියෝග්‍යතා පරීක්ෂණයක නැත්නම් ඔහමද දුවන ගෙලින්ම මෙතන මෙහෙම දෙයක් ගන්න පුළුවන්. දැන් බලන්න මම මෙහෙම ගත්තොත් මෙයා අභියෝග්‍යතා පරීක්ෂණයට ඒ සාමාර්ථයක් ලබා ගත්ත අය මගේ මේකේ උඩ ඉන්න ඕන. මොකද මේක තමයි අවශ්‍ය එක්කෙනා. මොකද මෙයාව හැදෙන්නේ අභියෝග්‍යතා පරීක්ෂණයට සම්බන්ධ වෙච්ච අයගේ ඒ ඡේදනයේ ප්‍රමාණයක් ඉන්නේ. බෙදීම PMS. ඒ කියන්නේ මේ මුළු අයගෙන් මේ මුළු සෙට් එකෙන් මෙන්න මේ සෙට් එක කොච්චර පංගුවක්ද කියලා තමයි අහන්නේ. ඒක ප්‍රතිඵලය එනවා 0.36 යට 0.372. සුළු කරලා ගන්න. කැලලකින් ගාලා සුළු කරන්න. ඔකට දශම ස්ථාන උත්තරයක් ඒ භාග ගාණක් විදිහට ගත්තොත් ඔය භාග ගාණ එනවා භාග ගාණක් විදිහට ගත්තොත් 30 බෙදීම 31ක් කියලා. 30 බෙදීම 31ක් කියලා භාග ගාණක් විදිහට ප්‍රතිඵලය හම්බ වෙනවා. ඔකද? ඔය ගාන චුට්ටක් සංකීර්ණයි අපි හදපු විදිය. අන්න මම ඊට පස්සේ මේ ආවම රුක්සරණකින් හදනවා. ඒ ඡේදනය M කියන්නේ මේව සීන්නේ. දැන් මේක මේ අහලා දෙන්නේ MS වල එදිරිද. එතකොට මේ දෙන්නගේ ඡේදනය MS වල සහ ඒ ඡේදනය M ගේ ඡේදනය කියන්නේ මේ කුලකයමයි. මේ කුලකයමයි. හරිද? මොකද MS කියන මේ ලොකු කෝණේ ඒ ඡේදනය M කියන එකගේ ඡේදනය ඒ ඡේදනය M කියන කෝණයමයි. මොකද ඒ ඡේදනය M කියන එක විභාජනයක් නේ. එතන මේ ඡේදනය මෙයාමයි. එහෙනම් PA ඡේදනය M යට එක්කෙනා.
सरल सामान्‍යයෙන් අපි අර A සිදුවද විදිහට මෙන්න මෙයාම ආදේශ කරනවා. මෙයා සමානයි PA ඡේදනේ B යට PB. දැන් ඊට පස්සේ මෙයාම වෘක්ෂරාණයෙන් හදනවා. හරි? මම දැන් බලනවා මෙයාව කොහමද වෘක්ෂරාණයෙන් ගාන කොට දාන්නේ කියලා. හරි? බලන්න. right. අපි එකම බලමු. දැන් බලමු වෘක්ෂරාණයෙන් ගාන කොට දාගන්න ඕනේ. වෘක්ෂරාණක් කියන්නේ මෙහෙම දෙයක්. බලන්න මේක අපි ඔයගොල්ලෝ මේක කලින් සමහරක් පිට දැකලා තියෙයි. දැන් මේක නේ කියන්නේ ආයතනයක එක්තරා දෙයක් අයදුම් කරන අභියෝග්‍යතා පරීක්ෂණ පෙනී සිටීම අවශ්‍ය වේ. මෙම අභියෝග්‍යතා පරීක්ෂණයෙන් ඒ ශ්‍රේණියක් ලබන එකක් තෝරා ගන්න ලබන අතර ඉතිරි අයදුම් කරුවන් සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දී යුතුය. අයදුම් කරුවන්ගෙන් 160ක් ඒ ශ්‍රේණියක් ලබා ගන්න. හරි. එහෙනම් සියලුම අයදුම් කරුවන් මෙතනින් පළවෙනියටම මෙයාව දෙකට බෙදන්න. මේ කට්ටියගෙන් 160ක් ඒ කියන්නේ 0.6ක් සම්භාවිතාවක් තියෙනවා මේ කට්ටිය ඒ සාමාර්ථයක් ලබා ගැනීම. මේ ඉන්නේ අභියෝග්‍යතා පරීක්ෂණය. ඉතුරු 140 සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන්න ඕනේ. මතක තියාගන්න වෘක්ෂරාණක අපි මෙන්න මේ වගේ එකට කියනවා එක මට්ටමක් කියලා. මෙන්න මේ වගේ මට්ටමක තියෙන මේ වගේ රේඛාවල මේවට කියන සාමාන්‍ය මේ සම්භාවිතාවන් ටික. මේ සම්භාවිත එකතු කරාම ප්‍රතිඵලය එකක් විදිහට ලැබිය යුතුයි. එහෙම වුණොත් තමයි වෘක්ෂරාණකකින් නිවැරදිව ගණනය කිරීම කරන්න පුළුවන්. එහෙනම් මෙතනින් එන අය මේ අක්ෂ දෙකක් ඕනවට පහක් වුණත් තියෙන්න පුළුවන්. ඕන අක්ෂයකට යන්න ඕනේ. හැබැයි ඒ කට්ටිය වල සම්භාවිතයන් වල එකතුව එකක් විය යුතුයි. එහෙම නැති වුණොත් ප්‍රතිඵල දෝෂ සහිත වෙනවා. ඊට පස්සේ කියනවා මේ කට්ටිය කෙලින්ම තෝර ගන්නවා. ඒ කට්ටියක වැඩේ ඉවරයි. ඊට පස්සේ කියනවා ඒ ශ්‍රේණිය අපිට එයාගෙන් 140ක් ගහනවා. මේ කට්ටියගෙන් 140ක් ගහනවා. ඒක නිතර 160 අනිවාර්යයෙන්ම පිරිමි වෙන්න ඕන. නිකන් බෙද බෙද යන්න. ඊට පස්සේ සම්මුඛ ප්‍රශ්න මොකද අයදුම් කරුවන්ගෙන් 110ක් තෝරා ගන්න ඕන. මේ කට්ටියකින් 110ක් තෝරා ගන්න. ඊට පස්සේ ඉතුරු 100 තමයි මේකෙන් තෝරා ගන්න. හරි බාහන සාරාංශන ලස්සන. ඊට පස්සේ ඒයින් 170ක් ගෙහනුවයි වෙන්නේ. ඒ කියන්නේ මගෙන් 0.7ක් ගෙහනු. කියන්නේ 170ක් ඉතුරු 130 පිරිමි. හරි දැන් බලන්න. දැන් උත්තරේම ලස්සන. ඊට පස්සේ මම කියනවා මෙම රැකියාව සඳහා පිරිමියෙකු තෝරා ගැනීම. හරි. රැකියාව සඳහා පිරිමියෙකු තෝරගන්න නම් අපි මේ වගේ වෙලාවක් කරන්නේ රුක්සාරානේ අක්ෂ අතර අපි ගමන් කරනවා. මෙතනින් පටන් ගන්නවා මෙතනට යනවා. අපි යන පිරිමි අය මෙතන ඉන්නවා මෙතන ඉන්නවා. ඒ රැකියාව සඳහා පිරිමිය කෙනෙක් තෝරගන්න නම් ඒ සාමාර්ථයක් ලබාගත්ත පිරිමියෙක් කෙනෙක් වෙන්නත් පුළුවන්. සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගත්ත පිරිමියෙක් කෙනෙක් වෙන්නත් පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් ඒක ලියන්නේ අපිට අවශ්‍ය සම්භාව්‍ය තමයි කලින් වගේම PMS කියලා ගන්න අපිට ඕනේ මෙන්න මේ එක්කෙනා සහ මේ එක්කෙනා. යන්න මෙතනින් පටන් ගන්න අරගෙන වැඩි කරගෙන යන සම්භාවිතාවය. මට මෙයා සමානයි 0.6 වැඩි කිරීම මෙයා වැඩි කරන 0.6 වැඩි කිරීම එච්චර මෙතනින් එච්චර. ඊට පස්සේ එකක් තක් ඉවරයි. අඩු කරන්න ආයෙ මෙතනින් පටන් අරන් මේ අත්ත දිගේ වැඩි කරන්නේ 0.4 වතාවක් 0.1 වතාවක් 0.3 මෙයා සමානයි මෙයා 0.36යි මෙයා දශම කලින් වගේම 0.1 මෙයා සමානයි 0.372 පට්ටලේ හරි දෙවැනි ප්‍රශ්නේ රැකියාවට තෝරා ගන්න ලැබූ පිරිමියෙකු අභියෝග්‍යතා පරීක්ෂණයට ඒ ශ්‍රේණියක් ලබා දීමේ සම්භාවිතාව.
මගෙන් අහන්නේ රැකියාව ලබාගත්තු මේ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ මගෙන් අහන්නේ රැකියාවට තෝරාගත් එක්කෙනෙක් පිරිමියෙක් කෙනෙක් අභියෝග්‍යතා පරීක්ෂණය සමත් වී. දැන් මේකෙන් අහන්නේ P මම යාව MA කියලා ගන්නම්. පිරිමියෙක් කෙනෙක් අභියෝග්‍යතා පරීක්ෂණයේ ඒ සාමාර්ථයක් ලබා ගැනීම සහ රැකියාවට තෝරා ගැනීම. මෙයා සමානයි පල්ලෙහාට එන්නේ මෙයාගේ සම්භාවිතාවය MS කියන එක නේද? අපි යා උඩ හෙව්වා. 0.372. උඩට එන්නේ මේ MA කියන්නේ රැකියාව සඳහා අභියෝග්‍යතා පරීක්ෂණයට ඒ සාමාර්ථයක් ලබාගත් පිරිමියෙක් කෙනෙක් තෝරා ගැනීම. ඒ කියන්නේ මෙන්න මේ අර්ථය. කියන්නේ 0.6 වතාවක් 0.6. මෙයා සමානයි 0.36 බෙදීම 0.372 කලින් වගේ උත්තරේ එනවා 30 බෙදීම 31ක් කියලා. අවශ්‍ය කරන ප්‍රතිඵලය වෙයි. මේ ක්‍රමේ මාර්ම ලීසි. මේ රුක්සනා දාතර පස්සේ තියෙන්නේ තෝ කියන අවශ්‍යතාවය අනුව මේ මේ අතු දිගේ ගණනය කරගන්න. ඒක අතු දිගේ යනකොට හම්බෙන සම්භාවිතාවන් වැඩි වෙනවා. එකත් එක්කින් තවත් අත්තකට ඇද්දි සම්භාවිතාවන් එකතු වෙනවා. දාන්න. මම ගාන ස්ක්‍රීන් එකට දැම්මා. මම ඔගේ ෆොටෝ එකක් දාන්නම්. ඔය ගානට උත්සාහයක් දෙන්න. මට කියන්නේ ඒකත් අපි රුක්සරහන ඇඳගෙන ඉන්නේ. රුක්සරහන ඇඳගත්තම වැඩේ ගොඩක් ලේසි වෙනවා. මිනිසෙක් යතුරුපැදිය, පාපැදිය හෝ පයින් යන ක්‍රම තුනෙන් එකක්. ඒ කියන්නේ මිනිසෙක්ට ගමනක් යන්න පුළුවන් ක්‍රම තියෙන්නේ තුනයි. මෙතනින් පටන් ගන්න එක්කෝ යතුරුපැදිය, එක්කෝ පාපැදිය, එක්කෝ පයින්. මේ සම්භාවිතා ටික සාමාන්‍යයෙන් අපි මේ කට්ටිය දාන්නේ අයිනේ. මේ සම්භාවිතා ටික අපි දාගත්තොත් යතුරුපැදිය p වෙනවා, පාපැදිය 2p වෙනවා, පයින් 3p වෙනවා. හරි. ඊට පස්සේ මට ගානේ කියනවා යතුරුපැදියෙන් ගොස් අනතුරක් වීමේ සම්භාවිතාව 5න් එකක් කියලා. මම අනිත් එක මාක් කරගන්න නැතුව ඉන්නවා. මොකද මට ඕන නම් අනතුරක් නොවීම ඕනේ මාක් කරක තියාගත්ත පස්සේ සම්පූර්ණ වෙන්න, රුක්සරණ සම්පූර්ණ වෙන්න අපි කියමු අනතුරක් නොවීම. සම්පූර්ණ වෙන්න ඇලගන්න එක කෝකටත් හොඳ. ඊට පස්සේ පාපැදියෙන් ගියොත් 10න් එක සම්භාවිතාවක් තියෙනවා අනතුරක් වෙන්න. පාපැදියෙන් ගිහිල්ලා ඒ කියන්නේ 10න් 9ක සම්භාවිතාවක් තියෙනවා අනතුරක් නොවී තියෙනවා. හරි. පයින් ගියොත් 20න් එක සම්භාවිතාවක් තියෙනවා අනතුරක් වෙන්න 19 බෙදීම 20ක සම්භාවිතාවක් තියෙනවා අනතුරක් නොවී තියෙනවා. මගෙන් අහන්නේ ගමන දුරතරේදී මිනිසාට අනතුරක් සිදු වෙන බව දන්නේ නම් මිනිසා ගමන් කරමින් සිටී. එහෙනම් අපි මුලින්ම හොයමු ගමන අතරතුරේදී අනතුරක් වීමේ සම්භාවිතාව A නම් PA සමාන වෙනවා අපිට යන්න ඕන පාරවල් තියෙනවා 3 දෙනෙක්. හරි. ඉතින් ඔක්කොම P වලගේ වන්නේ. හරි. P වලගේ කියන්නේ මෙන්න මේ 3 දෙනෙක්. බලන්න මිනිසෙක්ට ගමනක් යන්න පුළුවන් මේ අවස්ථා තුනෙන් විතරයි. ඒ කියන්නේ මේ සම්භාවිතා තුනේ එකතුව එක විය යුතුයි. මොකද එක්ක යන්න ඕනේ යතුරුපැදියෙන්,
එක්ක යන්න ඕනේ පාපැදියෙන් එක්ක යන්න ඕනේ පයි. හරි? ඒක නිසා දාන්න p ධන 2යි p ධන 3යි p මෙයා සමානයි 1ට 6යි p සමානයි 1යි p සමානයි 6න් 1යි. එතන මෙයා 6න් 1ක් වෙනවා. මෙයා දෙක වරක් 6න් 1 කියන්නේ 3න් 1ක් වෙනවා. 3 වරක් 6න් 1 කියන්නේ භාගයක් වෙනවා. දැන් මගේ PA කියන්නේ මම යන්න ඕනේ යතුරු පැදියෙන් ගිහිල්ලා අනතුරක් වෙන්න පුළුවන්. පාපැදියෙන් ගිහිල්ලා අනතුරක් වෙන්න පුළුවන්. පයින් ගිහිල්ලා අනතුරක් වෙන්න පුළුවන්. හරි? ගන්න P කියන්නේ 6න් 1යි 6න් 1 වතාවක් 5න් 1. ඒ අත්ත ඉවරයි. ඊළඟට 3න් 1 වතාවක් 10න් 1. දැන් ඒ අත්ත ඉවරයි. අනිත් අත්ත 2න් 1 වතාවක් 20න් 1. මෙයා සමානයි 1යට 30 ධන 1යට 30 ධන 1යට 40. මෙයා සමානයි පහළ පොදුවරයක් ගන්න 120න් 120න් 4 ධන 4 ධන 3 මෙයා සමානයි 11 බෙදීම 120. හරි? 3න් 1 හරි. මෙලන්ට ඉස්සෙල්ලා බෙවුවා ගමන අතරතුර අනතුරක් වීමේ සම්භාවීතාවය. හරි? යා අපරාධ දාගත්ත තවලක් නෑ ගමන අතරතුරේ අනතුරක් වීමේ සම්භාවීතාවය වෙනම් කියලා ඒව හොයන්න. හරි? මේක මේ ගොඩක් පැහැදිලි. කලින් වගේ අපැහැදිලි නෑ. හරිනේ? ලස්සනට රුක්සරණ දාගත්තා මේ දින බලනනම් කියන්නේ. ගමන කරන මේ තුනෙන් විතරයි යතුරු පැදියෙන් ගියොත් අනතුරක් වෙන්න පුළුවන් අනතුරක් නොවී තියෙනවා. සරලයි. රුක්සරණ කියන්නේ නිකන් ගැලීම් සරණක් වගේ. වෙන්න පුළුවන් සියලු අවස්ථා රුක්සරණේ දක්වනවා. ඒත් අපිට තියෙන්නේ ඕනම සිද්ධිය මේ ආකාරයෙන් රුක්සරණෙන් වගේ. හරි? ඊළඟනවා අපි අහන්නේ දැන් මෙයා අහන්නේ අපි ගානේ අහන්නේ අනතුරක් සිදු වෙන්න දීයත් නම් මිනිසා ගමන් කරන යතුරු පැදියෙන් පාපැදියෙන් පයි. ඒ කියන්නේ මෙව දාන්න අපි ගමු යතුරු පැදියෙන් කියන එක මෝටර් බයික් මේ යතුරු පැදියෙන් ගමන් කරන එක ඊට පස්සේ යතුරු පැදිය පාපැදිය කියන මම ගන්නම් බයික් කියලා බීජපුර දාලා පාපැදිය ඊට පස්සේ ෆයින් කියන එකට ගන්නම් මම F කියලා ෆූල්. කොට කැමතියක් ගන්න පුළුවන්. එතන මිනිසා යතුරු පැදියෙන් ගමන් කිරීම කියන සිද්ධිය මම ගන්නවා M කියලා, පාපැදියෙන් ගමන් කිරීම B කියලා ගන්නවා, ෆයින් ගමන් කිරීම F කියලා ගන්නවා. එතන මගෙන් අහන්නේ අංක 1 අනතුරක් වී ඇති බව දන්නේ නම් යතුරු පැදියෙන් ගමන් කිරීමේ සම්භාවීතාවය. ඒ කියන්නේ මගෙන් අහන්නේ අනතුරක් වී ඇති බව දන්නේ නම් යතුරු පැදියෙන් ගමන් කිරීමේ සම්භාවීතාවය. කියන්නේ අනතුරක් වෙලා බව දීලා තියෙනවා නම් එයා යතුරු පැදියෙන් ගමන් කිරීම. එයා සමානයි P A ඡේදනය M යට PA. මෙයා සමානයි දැන් බලන්න. යතුරු පැදියෙන් ගමන් කළ අනතුරක් සිදුවීම. යතුරු පැදියෙන් ගමන් කළ අනතුරක් සිදුවීමට අත්‍ය වෙන්නේ මෙන්න මෙයා. A ඡේදනය M. මොකද අනතුරුකුත් වෙලා යතුරු පැදියෙන් ගමන් කරලා. මේ කිසිම අත්තකින් අනතුරකින් ගමන් කරලා අනතුරක් වෙනවා. හැබැයි ගමන් කරලා තියෙන්නේ යතුරු පැදියෙන් නෙමෙයි. දැන් යතුරු පැදියෙන් ගමන් කරලා අනතුරක් වෙන්නේ මෙතන. ඒ කියන්නේ යතුරු පැදියනුත් ගමන් කරලා අනතුරුකුත් වෙලා තියෙන්නේ මේ අත්තේ විතරයි. ඒ කියන්නේ PA ඡේදනයෙන් කියන්නේ මේ අත්තේ ගුණිතය. ඒ කියන්නේ 6න් 1 වතාවක් 5න් 1 30න් 1 වෙනවා. බෙදීම PA කියන්නේ මම කලින් හෙව්වා 11 බෙදීම 120 වෙනවා. මෙයා සමානයි 1 බෙදීම 11ක් වෙනවා. ඔය ආකාරයෙන් දෙවැනි එක එන්නේ P B බෙදීම A එයත් එන්නේ මම මෙතනට එන්න ඉස්සර මෙතනට එන්න ඉදිරි දෙකත් ඔය වගේම වලට එයාට ඔය උත්තරේ වෙයි ඊළඟ එක නතර පොඩ්ඩක් වෙනස් වෙයි මොකද අපි මේ යත්තේ ගුණිතය ගත්තා 30න් එකමයි එන්නේ
මේ අත්ෙන් කියන්නේ පහපැදියෙන් ගිහිල්ලා අනතුරක් සිදුවීම තවත් දෙකකින් කියනවා නම් A ඡේදනය B. මේ අත්ෙන් කියවෙන්නේ පයින් ගිහිල්ලා අනතුරක් සිදුවීම තවත් දෙකකින් කියනවා නම් A ඡේදනය F. හරි. දැන් පැහැදිලිව අවස්ථා තුනට මේ සම්බන්ධතාව ලියලා සම්භාවිතා තුන ගණනය කරන්න. අනතුරක් වී ඇති බව දී ඇති විට පාපැදියෙන් ගමන් කිරීමේ සම්භාවිතාව අනතුරක් වී ඇති බව දී ඇති විට පයින් ගමන් කිරීමේ සම්භාවිතාව පරිස්සමින් හොයන්න. අර කලින් ක්‍රමයට වඩා මේක පට්ට ලේසියි හරි. දැන් තේරෙනවද? A part එකේ එනවා වගේ PA PB දාගෙන අර අපි වෙන් රූප සටහන් ඇඳගෙන ප්‍රායෝගික සිද්ධිකරණය කිරීම කරනවට වඩා මේ ක්‍රමය මාර ලේසියි. හරි. හැබැයි රුක් සටහන් භාවිතා කිරීමේ තොරව වගේ වචනයක් දුන්නොත් එහෙම මේක පාවිච්චි කරන්න බෑ. හරි. සාමාන්‍යයෙන් හැම අවුරුද්දම හැදෙන්න ඔය විදියට. මේවා දරවන තප්පර කිහිපයක් ඇතුළත ගාන කොට ගන්න පුළුවන්. එනේ මේ ක්‍රමය හරියට පුරුදු වුණොත් ඔයගොල්ලෝ ගණන් තේරුම් ගන්න හරියට පුරුදු වුණොත් රුක් සටහන අදින්නත් නැතුව ගානට උත්තරේ දෙන්න පුළුවන්. ගාන ඊට පස්සේ මම හදනවා 2020 ගාන. ඒ ගාන පොඩ්ඩක් විශේෂයි. කියන්නේ මේ අවුරුද්දේ ආපු ගාන. මේකේ පස්සෙම හදනවා 2020 ගාන. මේ ගානින් පස්සේ මොකද ඒ ගාන පොඩ්ඩක් විශේෂයි. නිව් සිලබස් එකෙන් ආපු දෙවෙනි විභාග ගාන. 2020 ගාන. මේ අවුරුද්දේ මේක ගාන. ඔයාලා ටියුට් එකේ යනවා අන්තිමට දාලා. හරි. මම දැන් මේක ලියා ගන්න වෙලාව ඇති. අපිට මම ඒක තමයි කරන්නේ. දැන් අය කව ගන්නවා. දෙවෙනි එකෙන් මගෙන් අහන්නේ. ෆෝමියුලා අංක දෙකෙන් අහන්නේ. පාපැදි. ෆෝමියුලා අංක දෙකෙන් අහන්නේ. අනතුරක් වී ඇති බව දී ඇති විට පාපැදියෙන් ගමන් කර තිබීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ PA ඡේදනය B යට PA. මෙයා සමානයි ගන්න මේ ඇත්තේ ගුණිතය 3න් එක වතාවක් 10න් එක PA ඡේදනය B කියන්නේ 30න් එක වෙනවා යට PA කියන මම කලින් ගෙව්වා 11 බෙදීම 120 වෙනවා. සෝරි මෙතන මෙයා 30යි මෙයා මෙතන 4ක් වෙනවා උඩට 4ක් වෙනවා. මෙයා 30යි මෙයා 4ක් වෙනවා උඩට ආවම 4 බෙදීම 11ක් වෙනවා. අපිට සුළු කිරීම බලන්න. ඊට රෝමිලා අංක 3 වෙන්නේ අනතුරක් වී ඇති බව දී ඇති විට පයින් ගමන් කිරීමේ සම්භාවිතාවය. එයා සමාන වෙනවා PA ඡේදනය F යට PA. හරි? මම මේක වගනවා. ඕන්න නැත්නම් පැහැදිලි වෙනවා. මෙයා සමාන වෙනවා A ඡේදනය F කියන්නේ මේ අත්ත. දෙකෙන් එකව තව 21 40න් එකක් වෙනවා යට 11 බෙදීම 120ක් වෙනවා. මෙයාට මෙයක් කපලා යනවා. මෙයා 3 බෙදීම 11ක් වෙනවා. මම මෙතනින් ඔන්න ලියා ගන්නම් P M බෙදීම A මම කලින් හොයාගත්තා. එයා සමානව 4 බෙදීම 11. හරි. දැන් බලන්න. ඊට පස්සේ අන්තිමට අහනවා වඩාත් ආරක්ෂිත වූයේ කුමන ගමනාගමන ක්‍රමයද? දැන් බලන්න මේ අනතුරක් වී ඇති බව දී ඇති විට 11න් 4ක සම්භාවිතාවකින් තමයි තියෙන්නේ පාපැදියට සහ යතුරු පැදියට. ඒ කියන්නේ 11න් 3ක සම්භාවිතාවක් තමයි පයින් ගමන් කිරීමෙන් අනතුරක් වෙන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා. ඒ කියන්නේ මේ මනුස්සයාට අනතුරක් වෙලා නම් අනතුරක් වෙන්න අඩුම chance එක තියෙන්නේ පයින් ගියොත්. ඔක පයින් ගියොත් තමයි අනතුරක් වී ඇති බව දී ඇති විට පයින් ගමන් කිරීමේ සම්භාවිතාවය තමයි අඩුම. ඒකෙන් කියවෙන්නේ අනතුරක් වෙලා නම් අනතුරක් වෙන්න අඩුම chance එක තියෙන්නේ පයින් ගියොත්. පැහැදිලිද? එමණි කරාන වඩාත්ම ආරක්ෂිත වෙන්නේ පයින් යන එක. හරි? මෙතනට දාන්න.
හරි. එක්තරා කර්මාන්තශාලාවක අයිතම වලින් කියන ඔන්න 2020 ගාන මම ස්ක්‍රීන් එකට දාලා තියෙනවා. මම මේකෙත් ෆොටෝ එකක් දාන්නම් ගෲප් එකට. ඒ ගාන දැන් උත්සාහයක් දෙන්න. ඔය දෙන්නේ 2020 අවුරුද්දේ ආපු විභාග ගාන. මම ෆොටෝ එකක් ටීම්ස් එකට දාලා තියෙන්නේ. ඔය දෙන්නේ 2020 අවුරුද්දේ ආපු විභාග ගාන. සම්භාවිතයි. ඒක හොඳ මට්ටමේ ගානක් හරි. 13 වසරේ තුන්වෙනි වාරේ පාඩම වුණාට හොඳ මට්ටමේ ගානක් තියෙනවා. ඔය ගොඩක් අය බලන් හිටිය අන්තිම පාඩම් වලින් ලේසි ගණන් ටිකක් එයි කියලා හොඳම මට්ටමේ ගානක් දීලා තිබ්බේ ඒ අවුරුද්දේ. ඔය දිනේ 2020 අවුරුද්දේ ආපු විභාග ගාන. එන්න මේ අවුරුද්දේ හරි අන්තිමට ආපු. අපි දැන් බලමු මේ එක්තරා කර්මාන්තශාලාවල අයිතම වලින් 150 ඒ යන්ත්‍රය මගින් නිපදවන. හරි. 150 ඒ යන්ත්‍රය මගින් නිපදවන. මේ ගැලීතරාන නිවැරදිව දකින්න එක තමයි වෙන්න ඕන. ඊට පස්සේ ඉතිරිය B හා C යන්ත්‍ර මගින් නිපදවනු ලැබේ. තමනේ ගානේ රුක්සරණ අඳින්න ඕන පිළිවෙලටම කියනවා. උසස් පෙළ මට්ටමේ. ඉතිරිය B හා C යන්ත්‍ර මගින් නිපදවයි. මම ඒ නිපදවන ප්‍රතිශත x, y කියලා ගන්න සම්භාවිතයි. ඊට පස්සේ වල එනවා AB හා C යන්ත්‍ර මගින් නිපදවන ලබන අයිතම් වලින් පිළිවෙලින් 100ට 1ක්. මෙයාගේ 100ට 1ක් කියන්නේ 0.1ක් දෝෂ තියෙනවා. 0.99ක් කියන්නේ හොඳයි. නැත්නම් දෝෂ නැත. සාමාන්‍යයෙන් පුරුදු වෙන්න රුක්සරණක් හදනකොට සම්පූර්ණ රුක්සරණ අඳින්න. B වලින් 100ට 3ක් දෝෂ තියෙනවා. මෑත කාලේ ප්‍රසිද්ධම ඉලක්කම. හරි 100ට 3. 0.03. දෝෂ තියෙනවා 97ක් දෝෂ නැහැ. මෑත කාලේ ප්‍රසිද්ධම ඉලක්කවන්නේ 100ට 3. හරි. ඊට පස්සේ C වලින් 100ට 2ක් දෝෂ තියෙනවා 98ක් දෝෂ නැත. මට කියනවා B හා C යන්ත්‍ර මගින් නිපදවන ලබන අයිතම් වල ප්‍රතිශත හොයන්න. මම කියන්නේ x, y හොයන්න කියලා. පළවෙනි සම්බන්ධතාවය රුක්සරාණ සම්පූර්ණයි නම් අපි මේ වගේ එකට කියනවා රුක්සරාණ එක මට්ටමක් කියලා. මේක එක මට්ටමක්. ඒතකොට මේකේ A ගේ අර්ථ සැලකුවොත් මේ දෙන්නගේ එකතුව එකක් වෙනවා. මේ දෙන්නගේ එකතුව එකක් වෙනවා. මේ දෙන්නගේ එකතුව එකක් වෙනවා. හැම මට්ටමේදීම මේව තැනකින් බෙදෙනවා නම් ඒ බෙදෙන අතු වල සම්භාවිතාවයන් වල එකතුව එකක් විය යුතුයි. ඒ මොනොත් තමයි රුක්සරාණ සම්පූර්ණ වෙන්නේ. හරි මට නම් මේ දෝෂ නැහැ කියන එක අයින් කරලා තියන්නේ මොකක් වගේ දෝෂ නැතිව ගැන අහන්නේ. හැම කියන්නේ රුක්සරාණ සම්පූර්ණ වදින්න. මේ අත්ත නැහැ කියන්නේ රුක්සරාණ සම්පූර්ණ නැහැ. එක අත්තක් මිසි. සියලු සිදුවීම් නියැලී අවකාශය රුක්සරාණ තුල නිරූපණය වෙලා නැහැ. දැන් රුක්සරාණ සම්පූර්ණයි. ඕනම බෙදෙන තැනක් ගන්න එකතු කරොත් එකක් වෙනවා. හරි මොකද ඉතිරියේ B හා C කියන්නේ තව යන්ත්‍රයක් නැහැ කියන නේද? මෙතන සම්පූර්ණයි. මෙතන සම්පූර්ණයි. මෙතන සම්පූර්ණයි. මෙතන සම්පූර්ණයි. ගන්න මෙයා සම්පූර්ණ නිසා 0.5 ධන x ධන y සමාන වෙන්න ඕනේ එකට. මට මෙතනින් එනවා x ධන y සමාන වෙනවා 0.5ට මෙයා අංක එක සමීකරණය. ඊට පස්සේ කියනවා තෝ අසම්භාව්‍ය තෝරාගත් අයිතමයක් දෝෂ සහිත වීමේ සම්භාවිතාවය 0.01ට බව දීයද. 0.01ට කියන්නේ අයිතමයක් දෝෂ සහගත වීම. දෝෂ සහගත වෙන්න පුළුවන්. A වලින් හදලා දෝෂයක් තියෙන්න පුළුවන්. 0.5 වතාවක් 0.01ක් වෙන්න පුළුවන්. ධන x B වලින් හදලා දෝෂයක් තියෙන්න පුළුවන්. x වතාවක් 0.03 ධන y C වලින් හදලා දෝෂයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ y වතාවක් 0.02. බලන්න දෝෂ අපිට ඕනේ මේ දෝෂ තියෙන ටික. මට ඕනේ මෙයාවයි මෙයාවයි. එතකොට පළවෙනි එක මෙහෙම යන්න. මෙහෙම අත්තක් දිගේ යනකොට සම්භාවිතාවන් ටික වැඩි වෙනවා. ඊට පස්සේ අත්තකින් තවත් අත්තකට යනකොට සම්භාවිතාවන් එකතු වෙනවා. සරලයි. මොකද මේ හැම අත්තක්ම එකිනෙකට ප්‍රබින්න. එකිනෙකට ඡේදනයක් නෑ හරි.
මේ සිද්ධි දෙක අතර ඡේදනයක් නොතිබ්බොත් විතරයි රුක්සරාණක අතු දෙකක් මගින් නිරූපණය කරන්න පුළුවන්. ඡේදනයක් තිබ්බොත් එහෙම නිරූපණය කරන්න බෑ. හිතන්නකෝ A හා B කියන මැෂින් දෙකක් මගින් හදන ටිකක් තියෙනවා. එහෙම වුණොත් මේ විදිහට රුක්සරාණකින් නිරූපණය කරන්න බෑ. ඡේදනයක් නැති නිසා තමයි මේ වගේ රුක්සරාණකින් නිරූපණය කරන්න පුළුවන්. ඒක නිසා එකත්තකින් එක පාත් එක්ක ගිහිල්ල ඉවරලා අනිත් පාරෙන් යන්න පටන් ගන්නකොට එකතු කිරීමක් දාන්න පුළුවන්. මොකද අපිට අර මෙයාව දාන්න ඕන වෙන්නේ අර A මේලයේ B සමානයි PA ධන PB ඍණ PA ඡේදනයේ B කියලා. මෙයා බිඳුවයි කියන්නේ අන්‍ය වශයෙන් බහිස්කාරයි කියන්නේ PA මේලයේ B කියන්නේ නිකම්ම දෙන්නට එකතු. ඒ අන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි වල මේලයන් කියන්නේ නිකම්ම ඒවා එකතු. මන් දෙපැත්තම 0.01 බෙදනවා. ඒතර මට මෙතන එනවා 18ක් කියන. 18 නේ. ඊට පස්සේ මෙතන බෙදුවම මට එනවා මෙතන 1.8ක් කියන. මෙයා සමාන වෙනවා 0.5 ධන 3x ධන 2y. මට මෙතනින් එනවා 3x ධන 2y සමාන වෙනවා 1.3. දැන් බලන්න මම මෙයා ගන්නවා මගේ අංක 2 සමීකරණයේ විදිහට. ඊට පස්සේ මම අංක 2කින් අඩු කරනවා අංක 1 සමීකරණය 2කින් වැඩි කරනවා. දැන් බලන්න 3x වලින් මෙයා 2කින් වැඩි වුණාම 2x වෙනවා. 2x ගියාම මෙයා x වෙනවා. 2y ගෙන් මෙයා 2කින් වැඩි කරාම 2y වෙනවා. 2y 2y කපලා යනවා. මුකුත් දෙන්නේ නැහැ. 1.3 0.5 2කින් වැඩි වුණාම එකක් වෙනවා. එකක් 1.3 එකක් අඩු වුණාම 0.3ක් වෙනවා. x ධන y 0.5 නිසා x 0.3 ධන y කියන එක කෙනා 0.5ක් වෙනවා. y කියන එක කෙනා 0.2ක් වෙනවා. ඒ කියන්නේ b මගින් 30ක් හදනවා. c මගින් 20ක් හදනවා. දාගන්න ඕන. අතිශය සරලයි හරි. නිකම්ම රුක්සරාණන්දා සම්බන්ධතා දෙක කොට නැගුවා සමීකරණ දෙක විසඳුවා උත්තරේට ගියා. අවකාලනේ අනුකල්පනය වගේ පාඩමක් බලද්දී මේ මොනවද නේ? සරලයි. ඉතින් ලේසි ක්‍රියාවකට ගොඩක් ළමයි මේක කරන්නේ. අපරාධය. right. හරි. මෙතනට අපි ආවා. දැන් මම මෙයාව හොයාගන්න. සාමාන්‍ය පුරුදු වෙන්නේ මේ වගේ දෙනගත්තට පස්සේ හොයාගන්න දේවල් රූප සරණ මත ලකුණු කරගන්න. මෙයා 0.3ක් වෙනවා. මෙයා 0.2ක් වෙනවා. මම දැන් මෙයා මම. ඊට පස්සේ මගෙන් අහන්නේ මේ වෙලාවෙදී ලියා ගන්න අපි මෙච්චර. සසම්භාවී ලෙස තෝරාගත් අයිතමයක් දෝෂ සහිත බව දී ඇති විට එය ඒ යන්ත්‍රය මගින් නිපදවන දෙයක් මේ සම්භාවීතාවය. සසම්භාවී ලෙස අයිතමයක් දෝෂ සහිතයයි මම ලියන්න කම්මැලි දී ඇති විට එය ඒ යන්ත්‍රයෙන් වීම. හරි. මම ගන්නවා මේ දෝෂ සහිත වීම කියන එක නා F කියලා. ඒ යන්ත්‍රයෙන් එක මම A ම කියලා ගන්නවා. හරි. මම මෙයා F කියලා ගන්නවා. කියන්නේ fault කියන එක. හරි. ඔයාලා කැමති එකක් දාගන්න පුළුවන්. එතන මෙයා සමානයි P දෝෂ සහිතයි දී ඇති විට යා ඒ යන්ත්‍රයෙන් වීම. මෙයා සමානයි P A ඡේදනය F කලින් ගානේ AF එක බඩලා ගන්න එපා PF. මෙයා සමානයි අපිට මෙයා දීලා තියෙනවා PF කියන්නේ අයිතම දෝෂ සහිත වීම 0.01ට කියලා අපිට දීලා තියෙනවා. ඊට පස්සේ A ගෙන් නිපදවන අයිතමයක් දෝෂ සහිත වීම කියන්නේ මෙන්න මේ අර්ථ. 0.5 වතාවක් 0.01. මෙයා සමානයි 0.05ට 0.01ට. හරිනේ? නැසො 0.01. එතන 0.05ට 0.01ට. මෙයා සමානයි 5 බෙදීම 18ක් වෙනවා අවශ්‍ය කරන ප්‍රතිඵල.
හරි මම හිතනවා ඔයගොල්ලෝ ලියාගෙන ඉවරද කියලා. එතන සම්භාවිතාවය B පාර්ට් එක ගන්නොත් උතනින් ගන්න ඉතාම සරල පාඩමක්. නිකම්ම ලකුණු දැන් මේ කරපු ටිකෙන්ම ඔයගොල්ලෝ විභාගෙට ඒ ඇප්ලයිඩ් වේව් එකේ ලකුණු 100න් ලකුණු 10ක් විතර ගන්න පුළුවන්. B පාර්ට් එකේ සහ A පාර්ට් එකේ ප්‍රශ්නේ කොට දෙන්න. මම ඕන්න තව ගණන් සෙට් එකක් හදන්නම් ඊළඟට අපි හම්බෙන්නේ සතිය ඊළඟ අවුරුද්දේ. එහෙම නැත්නම් මට ඊළඟ පාඩමට යන්න පුළුවන්. පොඩ්ඩක් ඕගලන්ට එහෙම ඕන නම් මගේ WhatsApp නම්බර් එක දී ඕගොල්ලෝ ගාව මෙන්න මේ නම්බර දාගන්න. මේ නම්බර එකට WhatsApp හරි Viber හරි Viber නෑ sorry Viber නැහැ WhatsApp Telegram දෙකේ මේ නම්බර එක Telegram උත් මේ නම්බර එක නෑ මේ නම්බරට WhatsApp message එකක් දාන්න WhatsApp නැත්නම් මගේ Facebook profile එක සදුෂාන් චමන්තරණ වීර Facebook එක ඒකට message එකක් දාන්න. හරි? ඔය මොකද නැත්තම් කියන්නේ නැත්නම් මේ නම්බරෙන් නිකන් message එකක් දානවා SMS එක. කොහමද මතකයි? එක්ක WhatsApp එකේ message එකක් කරලා උන්ට ගෙන්නවට පාඩම් තියනවා නම් සහ ඉස්සරහට ගෙන්නවට බලන්න තව ගණන් එහෙම කරන්න ඕන නම් ඒතර ඕගලන්ට ඕනේ දේවල් ටික මම කරලා දෙන්නම්. මොකද අන්තිමට වෙන්න ඕනේ. එක්කෙනෙක් හරි මේක කරන එකකින් වැඩක් ගන්න ඕනේ. අන්තිම ප්‍රතිඵලය වෙන්න ඕනේ. එක ළමයෙක්ට හරි මේ ෆ්‍රී ගන්න සෙමිනර් සෙට් එකකින් විභාගෙට ගිහිල්ලා ගණන් සෙට් එකක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. දාන්න. ටකල වෙකලියා